වීඩියෝ ඇමතුම්ද සමග මැසෙන්ජර් සේවාවන් රැසකට සහ POTV Go සඳහා නොමිලේ ඩේටා ශ්‍රී ලංකා ටෙලිකොම්. අද 2020 අප්‍රේල් 20 සඳුදා සිරස්තල ඇඳිරි නීතිය සංශෝධනය කෙරේ. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලමට 27 තෙක් ඇඳිරි නීතිය. සෙසු දිස්ත්‍රික්කවලට සිකුරාදා තෙක් රාත්‍රියට පමණක් පැනවේ. දිනක් තුල වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තා වෙයි. ආසාදිතයින් 32 දෙනාම කෙසෙල්වත්තෙන් මුළු ගණන 300 ඉක්මවයි. මැයි 28 මහමැතිවරණයේ පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපති කළ යෝජනාවට විරුද්ධයි. කොමිසමේ සමාජික රත්නජීවන් හූල්ගෙන් ලිපියක්. නව ලයිෆ්බොයි ඔලිව් විෂබීෂවලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ්බොයි ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Anuj Karunaratne. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. එක් දිනක් තුල මෙරටින් හඳුනාගන්නු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ලෙස ආසාදිතයන් 32 දෙනෙකු අද වාර්තා වුණා. එම ආසාදිතයින් හඳුනා ගැනුනේ හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් පිරිසක් අතරින්. ඔවුන් සියලු දෙනාම යුද හමුදාව යටතේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්. ඒ අනුව මෙරටින් හඳුනා ගැනුණු COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 303 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනය තුළ හඳුනාගත් ආසාදිතයන් 32 දෙනා සමග මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 303ක්. COVID-19 ආසාදිත පුද්ගලයන් 24 දෙනෙකු එකවර අද හඳුනා ගැනුණේ කොළඹ 12 කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ. ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක්. අද පස්වරුවේ හඳුනා ගැනුණු 8 දෙනාද කෙසෙල්වත්තෙන් හඳුනාගත් අය වන අතර ඒ අනුව එම ප්‍රදේශයෙන් අද වන විට වාර්තා වී ඇති COVID-19 ආසාදිතයින් ගණන 47ක්. කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් පසුගිය 15 වෙනිදා පළවෙනි COVID-19 ආසාදිතයා වාර්තා වීමෙන් පස්සේ මේ වෙනකොට සම්පූර්ණයෙන් මේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 47 දෙනෙකු වාර්තා වෙනවා. ඉතින් මේ වෙනකොට මේ පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන්නට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළා තියෙනවා. ඒ අතර වාරයේ අද දවසේදීත් මේ අවට ප්‍රදේශවල පිරිස් ගැන පරීක්ෂණ පවත්වන්නට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායම කටයුතු කරමින් ඉන්නවා. ඉතින් අපි අහලා බලමු ප්‍රදේශීය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගෙන් කොයි ආකාරයෙන්ද මේ පරීක්ෂණ අද දවසේ සිද්ධ වෙන්නේ. අද දවසේ ප්‍රධාන වශයෙන් අපි 100කට ආසන්න පිරිසක PCR පරීක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු යොදලා තිබෙනවා. මූලික වශයෙන් අප මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා තියෙන වඩාත්ම අවදානමක් ඇති කණ්ඩායම් සඳහා අපි ප්‍රදේශයේ තෝරාගත් අවදානම් සහිත පවුල් වලින් පුජ්‍යලයන් 80ක් පවන පරීක්ෂාවට සඳහා අපි අද දිනේ යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ඔන්න නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු කොයි ආකාරයෙන්ද මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ? දැනට මේ පළමු රෝගියා අපිට හමු වුණ 147 වත්තේ ඊයේ දින වෙන විට අපි සියලුම මහ ජනතාව වත්තේ ජනතාව 202ක් ජනතාව අපි යුද හමුදා මාර්ගයෙන් නිරෝධායන මධ්‍යස්ථාන කරා අපි යොමු කරන ලැබුවා. එම 202කට අමතරව දැනට රෝහල් ගත වෙලා සිටිනවා මේ අවස්ථාව වෙනකොට 25ක්. මෙම ප්‍රදේශයෙන් පළමු වරට කොවිඩ් ආසාදිත කාන්තාවක් හමු වූයේ 1 අප්‍රේල් 15 වනදායි. ඇය ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබූ අතර පසුව 17 වනදා සිදු කළ PCR පරීක්ෂණය මගින් ඇයගේ සැමියා සහ පුතුන් දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනුණා. එසේම එම පවුල සමග සමීපව ඇසුරු කළ තවත් 6 දිනකටද COVID-19 ආසාදනය වී ඇතැයි ඊට පසු දින තහවුරු කරගනු ලැබුවා.
අනතුරුව ඊයේ දින තුල සිදු කළ PCR පරීක්ෂණවලදී අදාළ කාන්තාවගේ නිවස අසල නිවසේ පදිංචි එකම පවුලේ 10 දෙනෙකු සහ තවත් නිවස ආසන්නයේ පුද්ගලයන් 5 දෙනෙකුද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගත්තා. මේ කට්ටියගේ කිසිම ලක්ෂණයක් නොමුණුතුනත් මේ කාන්තාව හින්දා අපි වහාම PCR පරීක්ෂණ කිරීමටත් ඔවුන් රැගෙන යාමටත් කටයුතු කරලා තිබෙනවා. එතනින් 15ක් හම් වෙනවා. ඊට අමතරව තව එක පුද්ගලයෙක් අන්තිමට හම්බුණ පුද්ගලයා එයා ඇවිල්ලා මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ ළඟින් ඇසුරු කරපු පුද්ගලයෙක් ඔහුවත් නිරෝධායනට ලක් කරලා තිබ පුද්ගලයෙක්. ඊට අමතරව තමයි තව එක්කෙනෙක් හමු වන්නේ මීගමේ මීට සති 3කට පමණ උඩදිබට මතකයි 120 හැටියට අපි හඳුනාගත්තේ පුද්ගලයා මිය ගියා. මිය ගියන් පස්සේ මීගමු ප්‍රදේශයෙන් පසුව ඇසුරු කරපු දෙවනි තුන්වෙනි කියලා ඇසුරු කරපු පුද්ගලයන් අපි අරන් ගිහලා පනිච්චාන්කේනි නිරෝධායන මධ්‍යස්ථාන මේ වෙනට නිරෝධායන වෙමින් පවතින්නේ. ඉතින් ඒ එක්කෙනෙක් තමයි මේ ආකාරයට සමුනේ. කෙසෙල්වත්තෙන් හඳුනාගත් මෙම කාන්තාවගේ නිවසට ගිය ඇගේ ඥාතියෙක් වන ගාල්ල වටරැක කළුපහන ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙක් මේ දිනවල ඔහුගේ නිවස තුළදීම සිය කැමැත්තෙන් ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අද එම නිවසට ගොස් ඔහුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මෙලෙස පිටත් කර යවුනේ PCR පරීක්ෂණයකට ලක් කිරීම සඳහායි. මේ අතර කොළඹ අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පෞද්ගලික ආරක්ෂක සේවාවක නිලධාරිනියක් විසින් ආහාර ගනු ලැබූ නිවසක තැනැත්තන් දෙදෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් පසුවයි. එම ආසාදිතයන් සමග අදාළ ආරක්ෂක නිලධාරිනිය ඍජු සම්බන්ධතා පවත්වා ඇති බැවින් විෂ බීජ හරණය සඳහා සිය දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමුණු බව නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු භාර අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ලිපියක් යොමු කරමින් අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. යනු මෙරට COVID-19 ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන කොළඹ දිස්ත්‍රික්කයෙන් අද පස්වරු 4:30 වන විට වාර්තා වූ ආසාදිතයන් ගණන 110ක්. COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති සෙසු දිස්ත්‍රික්ක වන කළුතර දිස්ත්‍රික්කයෙන් 45ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 32ක් සහ යාපනයේ දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා. විශේෂයෙන් මේ මැද කොළඹ ප්‍රදේශයේ මේ වෙනකොට වාර්තා වෙන පිරිස් එක්කෙනෙක්වත් රෝග ලක්ෂණ සහිතව නෙමෙයි වාර්තා වෙන්නේ. ඒ නිසා පාලනයේ අභියෝගයක්. නමුත් ඒ අභියෝගේ ජය ගන්න අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීම සෞඛ්‍ය අංශවල සහ අනිත් අංශවල වගකීමක්. ඊ දවසේ තුල තීරණයක් ගත්තා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට හමුදාවට සහ පොලිසියට ඒ අංශවල නිර්දේශ කරන්න නිරෝධායන මධ්‍යස්ථාන වලින් එළියට එන අය පවා අඩුම ගානේ දෙපාරක් PCR පරීක්ෂණයට ලක් කරලා තමයි එළියට එන්නේ. කුරු විදිහට වාර්තා වෙන රෝගී පොකුරු ගාන අපේ පාලනයෙන් ගිලිහුනොත් එහෙම අපි රෝගේ පාලනය කරන්න බැරි වෙනවා. දැන් මොකද අපි ලෝකේ රෝග පාලනය සම්බන්ධයෙන් හොඳම ප්‍රශස්ත මොඩලයක් විදිහට අපි පාවිච්චි කරපු රටක් තමයි සිංගප්පූරුව. එදා. නමුත් අද වෙනකොට සිංගප්පූරුව තුළ පාලනය ක්‍රමයෙන් ගිලිහෙමින් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි දකින මේ රෝගී පොකුරු සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යන. දැන් අපිට තියෙන්නේ අතේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවක පොකුරු ගන්න. ඒ නිසා තාම අපිට පාලනය කරන්න පුළුවන්. ඒ නිසා පරීක්ෂණ කළා රෝගීන් හරියට නියදි හඳුනගෙන පාලනය කළොත් විතරයි පොකුරු සංඛ්‍යාව පාලනය කරන්න පුළුවන්. මේ අතර අත්තිඩිය ශ්‍රී ජනමාවතේ පදිංචි COVID-19 ආසාදිත කාන්තාව ඇසුරු කළ එම ප්‍රදේශයේ පවුල් 168ක පුද්ගලයන් 790 දෙනෙකු ඉකුත් අප්‍රේල් 5 වනදා සිට සිය නිවෙස් තුළදීම ස්වයං නිරෝධායනයට ලක් කළ අතර අදාළ ආසාදිත කාන්තාව ළඟින් මැසුරු කළ තවත් පුද්ගලයන් 34 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. එම පෙරස දින 14ක නිරෝධායනය අවසන් කිරීමෙන් පසු අද නැවත සිය නිවෙස් වෙත පැමිණියා. මේ කිසිම එක්කෙනෙකුට කොරෝනා රෝගය බෝවෙලා තිබුණේ නැහැ. අවශ්‍ය කරන පරීක්ෂණ සියලු දේවල් අපි කරලා දීලා අද දිනේ ඉඳලා දින 14ක් නැවත නිවසේ තුල ස්වයං නිරෝධායනයට ලක් කරනවා. මේ අතර ලොව බොහෝ රටවල් සිය සංචරණ කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබීම නිසා දිවයිනට යාමට නොහැකිව සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් පසුගියදා අද දෙරණ වෙත අදහස් පළ කරමින් රජයෙන් එල්ලා සිටියේ ඔවුන්ව මෙරටට ගෙන්වා ගන්නා ලෙසයි. මේ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වූ අතර එම ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කෙරුණා. එහි පළමු අදියර ලෙස ඉන්දියාවේ සහ පාකිස්තානයේ මේ වන විට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හෙට දිනේදී මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයක් පිටත් කර යාවීමට නියමිතයි. හෙට දවසේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියාවේ හා පාකිස්තානයේ වගේ රටවල් වල ඉන්න මං හිතන්නේ 130ක් වගේ ප්‍රමාණයක් ශිෂ්‍යාවන් ප්‍රමාණයක් පළවෙනි කණ්ඩායම හෙට ගේන්න. ඕන් පැමිණියාම ඒ ගුවන් යානය අපි ගන්නවා වෙනම ආරක්ෂිත ස්ථානයකට ඒකට රිමෝට් බේ. ඒ රිමෝට් බේ එකේ ඉඳන් ඔවුන් පල්ලෙහාට බහිනකොටම ප්‍රථමයෙන්ම කරන්නේ ඔවුන්ගේ ටෙම්පරේචර් එක චෙක් කරනවා. ඊට පස්සේ ඔවුන් සියලු දෙනාම බස් හත වලට දානවා. ඒ ගුවන් තොටුපළ ඇතුළතදී ඔවුන් බැස්සට පස්සේ බස් එකෙන් එතන ඉඳන් අපි වෙනම ක්‍රියාපටිපාටියක් ආරම්භ කරනවා.
හෙට මේ ගුවන් මගින් එන අයටකේ නෑදෑ හිත මිතුරෙකුට මේ ගුවන් තොටුපළට පැමිණීමට අප ඉඩ දෙන්නේ නැහැ. අවදානම් කෙනෙක් ඉන්නවා නම් අපි මේ අවස්ථාවේම රෝහලකට අපි යවනවා. එහෙම නොවන ඒ කියන්නේ රෝගියෙක් පෙළෙන කියන නොවන සියලු දෙනාම අපි ඒ ආරක්ෂිත සියලු දේවල් අනුගමනය කරමින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවනවා. මෙරටදී වෛරසය ආසාදනය වූ පළමු පුද්ගලයා හඳුනාගත් දිනයේ සිට ගෙවුණු පළමු දින 10 අවසානයේ ආසාදිතයන් ගණන 72ක් ලෙස සටහන්ව තිබූ අතර දෙවන දින 10 ආසාදිතයන් 60ක්, තුන්වන දින 10 58ක් සහ ඊයින් අවසන් වූ ගෙවුණු දින 10 තුළ 81 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පළමු දින 10 තුළ කිසිවෙකු සුවය ලබා පිටව ගොස් නොතිබූ අතර දෙවන දින 10 තුළ 16ක්, තුන්වන දින 10 තුළ 33ක් සහ සිව්වන දින 10 තුළ 48ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබුණා. අද වන විට මෙරටින් COVID-19 ආසාදිතයන් 303 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 97 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ ගණන 7ක්. 199 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. රටක් විදිහට ශ්‍රී ලංකාව COVID-19 ආසාදනය පාලනය කිරීම සම්බන්ධයෙන් ඉතා ඉහළ තලයක ක්‍රමවේද අනුගමනය කරු බවට ලෝකෙම පිළිගන්නවා. මේවා සිද්ධ වුණේ තනිකරම න්‍යායාත්මක පදනම් මත විතරක් නෙවෙයි, මේ සඳහා හොඳ දේශපාලන නායකත්වයකුත් හම්බුණා. ඔබ දන්නවා ලෝකයේ පළවෙනි රට ජනාධිපති කොමිසමක් පත් කරලා මේ රෝගය පාලනය කරන්න කටයුතු කරන්න පටන් ගත්තා. රෝගය ලංකාවට එන්නේ ඉස්සෙල්ලම රෝගය පාලනය කරන සැලසුම් අපි හදලා තිබුණේ. දැන් සිද්ධ වෙන්නේ එහෙම හදපු සැලසුම් ක්‍රියාත්මක වෙන එක. ඒ නිසා මේ රෝගය පැතිරීම සම්බන්ධයෙන් පාලනය කිරීම සම්බන්ධයෙන් ඉතාමත් හොඳ ක්‍රියාමාර්ග මේ රටේ වෙච්ච හින්දා තමයි අපිට මේ මට්ටමට මේ රටේ COVID-19 ආසාදනය පාලනය කරගන්න හැකියාව තියෙන්නේ. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කරමින් කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළඹෙන අප්‍රේල් 27 වනදා සඳුදා උදෑසන 5 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය එළඹෙන අප්‍රේල් 24 වන සිකුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8 සිට පසුදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මකයි. එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා දින දෙකෙහි මුළු රටටම ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළඹෙන අප්‍රේල් 27 වන සඳුදා අලුයම දක්වා දීර්ඝ කරන බව ජනාධිපති කාර්යාලයේ අද නිකුත් කළ ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයෙහි සඳහන්. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට පසුදා උදෑසන 5 දක්වා පමණයි. අප්‍රේල් 24 වන සිකුරාදා රාත්‍රී 8 සිට එම දිස්ත්‍රික්කවලට යලි ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන සඳුදා උදෑසන 5 දක්වා බලපැවැත්වෙනවා. ඒ අනුව සතියාන්තයේ එනම් අප්‍රේල් 25 වනදා සෙනසුරාදා සහ අප්‍රේල් 26 වනදා ඉරිදාත් දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දිනට සම්පූර්ණයෙන් තහනම් වන බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කලින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි සහ උපදෙස් නොවෙනස්ව ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ දැක්වෙනවා. රජය විසින් මීට පෙර නිකුත් කළ ඇඳිරි නීති නියෝගවලට අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, අම්පාර යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 18 තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද උදෑසන 5ට තාවකාලිකව ඉවත් කෙරුණා. බාණ්ඩ හා සේවා සපයා ගැනීම සඳහා ජනතාව නගර වෙත පැමිණ සිටි අතර කොළඹ නගරයට ප්‍රවේශ වීම සඳහා පැමිණි රථවාහන හේතුවෙන් පැලියගොඩ ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබූ අයුරුයි මේ. මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි ඇඳිරි නීති ඉවත් කිරීම මේ අවස්ථාවේදී පෞද්ගලික ගමන් බිමන් සඳහා යොදා නොගන්නා ලෙස ඒ වගේම විනෝද ගමන් දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කිරීම ආදී සඳහා ඇඳිරි නීති ඉවත් කිරීම කාලය තුල කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටිනවා. මෙම දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කරන සෑම තැනැත්තෙක් පිළිබඳව පරීක්ෂා කරන ලබනවා. ඔවුන් දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කරන්නේ අත්‍යවශ්‍ය කාරණයක් සඳහාද රාජ්‍ය සේවය සඳහාද යන්න මේදී විමසීමට ලක් කරනවා. ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල පෞද්ගලික සහ ලංගම බස් රථ දහවනයද අද ආරම්භ වුණා. බස් රථවල ගමන් කිරීමේදී උපරිම දුරස්ථභාවය පවතින ලෙස මගින් 25 දෙනෙකු පමණක් එකවර ගමන් කළ යුතු බවට උපදෙස් දී තිබූ අතර බොහෝ රථවල එම උපදෙස් අනුගමනය කර ඇති අයුරු දක්නට ලැබුණා. කෙසේ වෙතත් උපදෙස් නොතකා ප්‍රමාණය ඉක්මවා මගින් ප්‍රවාහනය කළ බස් රථවලින් මගින් ඉවත් කිරීමටද පොලිස් නිලධාරීන්ට සිදු වුණා. මේ සීට් එක යන්න පුළුවන් එක්කෙනාටයි. 5 මීටර පැත්තේ.
අරකට සල්ලි දෙන්න තමයි බහලා. ජනතාව චෝදනා කළේ රජය විසින් ලබා දී තිබෙන උපදෙස් අනුගමනය කිරීමට තරම් ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් ප්‍රවාහනය සඳහා එක් කර නොමැති බවයි. යන්න බස් නෑ. කොහෙද යන්නේ? වැඩට ඇවිල්ලා රස්තියාදු වල වැඩක් නෑ බස් දාන්න නැත්නම් ඇඳිරි ඉදී දාන්න. 25කටවත් අතන එක බස් එකක් නෑනේ. ගැමුණු විජයරත්න මහතාගේ බස් සංගමය ප්‍රකාශයක් කරලා තිබ්බා මේ අවස්ථාවේ කිසිම විදිහකවත් බස් දාවනට ඔවුන් කැමති වෙන්නේ නැත බස් දාවන සිදු කරන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කරලා තිබ්බා. රජයේ ගෙනියන නිරෝධායන වැඩපිළිවෙල අකර්මණ්‍ය කරලා ඒ තුලින් තමන්ගේ දේශපාලන උවමනාවන් ඉෂ්ට කරගන්න හදනවා නම් ගැමුණු විජයරත්න වගේ පුද්ගලයන් අපි ඊටමත් පිළිකුලින් යුතුව එම කාර්ය හෙලා දකිනවා. මගීන් 25කට සීමා කිරීම යටතේ පෞද්ගලික බස් හිමියන්ට යම් පාඩු සහගත තත්ත්වයක් ඇති වෙනවයි කියන කාරණේ සමහරක් වෙලාවට ඩීසල් වියදමවත් පියව ගන්න බැරි වෙනවද කියන කාරණේ වගේම දීර්ඝ කාලයක් බස් රථ ධාවනය කරන්න බැරි වෙච්ච නිසා ඒ පාඩුවත් එයාට තියෙනවා කියන කාරණේ බස් සංගම් වලින් ඉදිරිපත් වුණා. ඉතින් විශේෂයෙන් අපි එයාට උපදෙස් දුන්නා බැසිල් රාජපක්ෂ මැතිතුමත් එයා ධාවනය කරන කිලෝමීටර් ප්‍රමාණය සටහන් කරගෙන ධාවනය කරන්න කියන කාරණේ දැනට ඉදිරියේදී යම් සහනයක් අපි ඉන්ධන මගින් හෝ සලස්වන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳව මේ වෙනකොට සාකච්ඡාවක් ආරම්භ වෙලා තියෙනවා. ඇන්දිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල දුම්රිය දහවනයද අද ආරම්භ වූ අතර අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 4ක් ක්‍රියාත්මක කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරා. දුම්රිය ගමන් කරන පිරිස් අධීක්ෂණය සඳහා ආරක්ෂක අංශද යොදවා තිබෙනවා. මේ අතර උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා කාලය තුල දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවරගෙන තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවන්හි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රවලත් ස්ථාන විවෘත කිරීමට අවසර හිමිවීමත් සමග ප්‍රදේශ රැසක සුරාසෙල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. විශේෂයෙන්ම ඉල්ලීමක් කරන රජයෙන් නැවත හිතලා බලන්න මේ තැබෑරුම් අරින්න ගත්ත තීරණය. මේක ඊටාම වැරදි තීරණයක් විදිහට අපි දකිනවා. විශේෂයෙන්ම අපි අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කළා නම් තැබෑරුම් අරිනවා කියන එකේ පදනම අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා රජයේ වෛන්දාරික සංඝ විදිහට අපි ඉල්ලනවා බොහොම කාරුණිකව සහ ගෞරවයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් නැවත සමාලෝචනය කරන්න මේ තැබෑරුම් අරිනවා කියන තීරණය. අපි විශේෂයෙන් මේ රටේ කඩ හිමියන්ගෙන් ඉල්ලනවා තමන්ගේ කඩේ එහෙම නැත්නම් තමන්ගේ අලවිසැලේ සිගරට් විකුණන එක తాවකාලිකව හෝ නවත්තන්න රජයේ මේ සම්බන්ධයෙන් නීති ගේනකම්. සීමා කරන ලද සේවක සංඛ්‍යාවන්ට යටත්ව ඇඳිරි නීතිය ලිහිල් කරන ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල රාජකාරී කටයුතුද අද ආරම්භ කෙරුණා. මේ අතර අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටි අධිකරණ කිහිපයක නඩු විභාග කටයුතු අද සිට ලබන 24 වන දින දක්වා తాවකාලිකවත් හිටුවීමට තීරණය කර තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණය අනුව සිවිල් අවියාචනා මහාධිකරණය, පළාත්බද මහාධිකරණය, වාණිජ මහාධිකරණය, දිසා අධිකරණය සහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු తాවකාලිකව ක්‍රියාත්මක නොවන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කළේ. එම කාලය තුළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැකි වනවා. මෙම තීරණය ගෙන ඇත්තේ කැසල්වත්ත පොලිස් වසම COVID-19 අවදානම් කලාපයක් බවට පත්ව තිබීම හේතුවෙන්. එමෙන්ම හෙට දිනේදී අභ්‍යාචනා අධිකරණයද රැස් නොවන අතර අභ්‍යාචනා ඉදිරිපත් කරන නීතිඥවරුන්ට රෙජිස්ට්‍රාර්වරයා මාර්ගයෙන් වෙනත් දින ලබාගත හැකියි. මේ අතර ඇඳිරි නීතිය බල නොපැවැත්වන කාලය තුළ එම ප්‍රදේශවල පිහිටි අධිකරණ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන්ද අධිකරණ සේවා කොමිෂන් සභාව ඊයේ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරගනිමින් කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණා. දෛනිකව COVID-19 වෛරසය ආසාදිත බවට හඳුනාගෙන රෝගීන් සියල්ලම පාහේ නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව හෝ හුදකලා ප්‍රදේශවලින් වාර්තා වීමෙන් දක්නට ලැබෙන්නේ ඒ මර්ධනයටගත් ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵල බව ජනාධිපතිවරයා මෙම හමුවේදී පෙන්වා දී තිබෙනවා. ඒ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. ඒ අනුව දියවර සංස්ථාව මෙන් කෘෂි අස්වනු මිලදී ගැනීමට එළවලු සංස්ථාවක් වැනි ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳවද මේදී සාකච්ඡා කර තිබෙනවා.
පවතින වාතාවරණයත් සමග බොහෝ පිරිස් ගොවීන්ගෙන් මිලදී ගන්නා කෘෂිභෝග ඍජුව පාරිභෝගිකයාව තලව කිරීමෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සහන සැලසී ඇති බව මෙහිදී පෙන්වා දුන් දේශපතිවරුන් සඳහන් කළේ ඒ ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නීතිමය ක්‍රමවේදයක් සැකසීම වැදගත් වනු ඇති බවයි. ඒකත් එක්ක අපි උනන්දු කරනවා හුඟක් කර්මාන්ත කරුවන්ට දිරිමත් කරන මේ දේශීය කර්මාන්තවලට එන්න කියලා. ඒ කාර්යයේදී එයාගේට අවශ්‍ය උදව් පුළුවන් තරම් දෙන්න. ඒකම මේක නිසා නැති වෙලා තියෙන රැකියා ස්වයං රැකියා පිළිබඳවත් අධ්‍යයනයක් කරලා සමස්තයක් වශයෙන් අර ජන ජීවිතය යථා තත්ත්වයට ගෙනීමට මොන විදියටද රජයක් හැටියට අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන ක්‍රියාත්මක වෙලා කරන එක තාමත්ම අත්‍යවශ්‍ය වෙනවා මේ ඉදිරි මාස කීපය තුල. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවලතේ අරගන්න. වටවලතේ ශ්‍රී ලංකාවේ තේ එක. එළමෙන මැයි 28 වැනිදා මහමැතිවරණයේ පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ යෝජනාවට එකඟ නොවන බව එම කොමිසමේ සමාජික මහාචාර්ය රත්න ජීවන් හූල් මහතා පවසා තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ මැතිවරණ කොමිසම වෙත ලිපියක් නිකුත් කරමින්. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ ජනමාධ්‍ය හරහා කවුරුන් කුමක් ප්‍රකාශ කළද මැතිවරණයේ දින වකවානු තීරණය කිරීම පිළිබඳ කිසිවෙකුටත් මැතිවරණ කොමිසමට බලපෑම් කළ නොහැකි බවයි. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මහමැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සිරස්ථාවරය සටහන් කර තිබෙනවා. ඔහු ඉන් පෙන්වා දෙන්නේ කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දිනවකවානු තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු බවයි. පවතින තත්ත්වය පිළිබඳ සියලු කරුණු සහ විකල්ප ක්‍රියාමාර්ගය ගැනද සාකච්ඡා කරන බවත් ඔහු එහි සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් නිදහස් හා සාධාරණ විනිවිද බවින් යුතු හා විශ්වසනීය ඡන්ද විමසීමක් සඳහා යහපත් වාතාවරණයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් කොමිසම සලකා බලන බව ඔහුගේ සටහනේ සඳහන්. මේ අතර මහමැතිවරණය පැවැත්වීම සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්න ජීවන් හූල් මහතා විසින් එම කොමිසම වෙත පසුගිය 16 වෙනිදා යොමු කරනු ලිපිය අද මාධ්‍යයට නිකුත් වී තිබුණා. හූල් මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය අප්‍රේල් මාස 14 වෙනිදා කොමිසමේ සභාපතිවරයා තමා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන් බවයි. අද පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමට සහභාගී වන්නේ දැයි ඔහු තමාගෙන් විමසූ බවත් එළඹෙන මැයි 28 වෙනිදා මැතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යෝජනා කළ බවත් හූල් මහතා පවසනවා. වසංගතය පහවන වන්නේ නම් එම දිනේ නැවත කල් දැමිය හැකි බව සභාපතිවරයා පැවසූ බවත් එම ලිපියේ සඳහන්. නමුත් මැයි මාස 28 වෙනිදා මැතිවරණය පැවැත්වීමේ යෝජනාවට තමා එකඟ නොවූ බවයි හූල් මහතා පවසන්නේ. ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් නොමැති බව සහතික කරන තෙක් දිනයක් නියම නොකළ යුතු බව ඔහු පවසා තිබෙනවා. මේ අතර සෞඛ්‍යංශ නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ ජාතික මැතිවරණ කොමිසමේදී පැවැත්වුණා. මැතිවරණයකට යන්න සූදානමක් තියෙනවා. ඒකට යයිද එතකොට? මැතිවරණ කොමිෂන් සභාව තමයි ඒක තීරණය කරන්නේ. අප ඇත්ත වශයෙන්ම ඔවුන්ට සහායක් දැක්වීම තමයි අප විසින් කරනු ලබන්නේ. මොකද තීරණයකට ආවීමට සෞඛ්‍යමය විදිහට දෙන්න පුළුවන් උපදෙස්. සෞඛ්‍ය පැත්තෙන් දෙයක් කරන්න පුළුවන් දෙයක් තියනවාද කියන එක විතරයි සාකච්ඡා කරන්නේ. මේ අවස්ථාවේදී මැතිවරණයකට යාම සම්බන්ධයෙන් මොන වගේ මැතිවරණ කොමසාරිස්තුමා තමයි මේ පිළිබඳව තීරණය කරන්නේ. මෙයාලගේ මතය කොහොමද? අහන්නේ සෞඛ්‍ය කොහොම ප්‍රමාණිකූලව කරන්න ඕන ක්‍රියාපටිපාටිය විතරයි තීරණ ගන්න එතුමා. සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේද අද සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිසමට පැමිණ තිබුණා. වසංගත තත්ත්වය තවම පහව ගිහින් නැති නිසා දිනයක් තාම තීරණය කරන්න අපහසු බවක් එතුමා පැවසුවා. අලුත් ක්‍රමවේදයකට මේක මැතිවරණය පවත්වන්න අවශ්‍ය බව එතුමා පැවසුවා. එමෙන්ම සමගි ජනබලවේගයේ සමාජිකයින්ද අද මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හමු වුණා. අපිට ඔවුන් කිව්වා හෙට උදේ 10 මාරට ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ව හම්බෙන්න මහින්ද දේශප්‍රිය මේ කමිෂනර් ජෙනරල් තුමා තීරණය කරලා තියෙනවා කියලා. මාර්යාගේ මැතිවරණයක් පවත්වන්න එපා කියන ඉල්ලීම තමයි අපිට කරන්න තිබ්බා. අපිට හුස්ම ගන්න ටිකක් ඉඩ දෙන්න. මිනිස්සුන්ට මුඛවාඩම් දාගෙන ඡන්ද කරන්න බෑ. මේ ඉල්ලීම තමයි අපි සමගි ජනබලවේගයේ විදියට මැතිවරණ කොමසාරිස්තුමාට ඉදිරිපත් කළේ. ආණ්ඩුව කියන්නේ ඔබතුමාලගේ අසමගිය නිසා ඔබතුමාලා මේ ඡන්දේ කල් දාන්න උත්සාහ කරනවා කියලා. මාර්යාගේ ඡන්දයක් කරන්න අපිට මේ අවස්ථාවේදී අවශ්‍ය නැහැ. මේ අතර ජනතා නියෝජිතයින් ඇතුළු තවත් පාර්ශ්ව රැසක් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
දාලා මේ ඇඳිරි නීති ඉවත් කර සූදානම් වෙන්න හදන්නේ මැතිවරණයට දිනයක් වෙන් කරගන්න. නෑ මේ ඇඳිරි නීතිය නෙමෙයි අපි අවුරුදු 4ක් තිස්සේ මැතිවරණයට සූදානම් වෙලා හිටියේ. පහුගිය මැතිවරණ දෙකෙන්ම එක්සත් ජාතික පක්ෂය හා පවතිච්ච ආණ්ඩු පෙරද්දුවා. පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරණය. මේ රටේ ජනතාව පෙළ ගැහිලා ඉන්නේ. හෙට මැතිවරණය තිබ්බම හිටපු ආණ්ඩුව ගෙදර අරින්න මේ නැවත ගෝඨාභය මහත්තයාගේ නායකත්වයෙන් යෝ ආණ්ඩුවක් පිහිටවන්න තමයි රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ. මැතිවරණවල ඡන්දය දමන්නට ජනතාව ජීවත් වෙන්නට ඕන. ජනතාව සුරකින්නට ඕන. ඒ නිසා කරුණා කරලා කොරෝනා මාරයට අපේ රටේ ජනතාව බිලිදීමෙන් වැළකීලා සුදුසු වේලාවක් තුල කොරෝනාව මර්ධනයට පත් වුණායින් පස්සේ මැතිවරණය පවත්වන්නේ කියලා මම මැතිවරණ කොමිසමට යෝජනා කරනවා. ඒ වගේම තමයි මම විපක්ෂයේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ සහ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පිළිෙන් ඉල්ලන්නේ ඔය මැතිවරණයක් එපා කියලා ඔබ තමුන්නාන්සලා දරන උත්සාහයම ඒ මාධ්‍ය අවකාශයම ඒ වියදමම දරන්න කොරෝනා විවසනයෙන් ජනතාව ආරක්ෂා කරගන්න ජනතාව දැනුවත් කරන්න. මොකද අපි දැක්ක මේ රටේ ඩෙන්ගු හින්දා ජීවිත 1000ක් නැති වෙච්ච අවුරුදු තියෙනවා. එතකොට හැංගිලා හිටපු අය ඩෙන්ගු පාලනය කරගන්න බැරි වෙච්ච අය අද උපදෙස් දෙන්න හදනවා. බලහත්කාරයෙන් මැතිවරණයක් තිබ්බොත් මේ කොරෝනා වලින් කවුරු හරි ජීවිතක්ෂරපත් වුණොත් ඒකේ වක්කීම මැතිවරණ කොමිසමත් ආණ්ඩුවත් බාරගත යුතුයි. ඔවුන් දන්න හිටපු ආණ්ඩුව හිටියානම් මේකේ බලලන්න ඉඩම දිනනවා. මිනිස්සු මැරෙන විදිහ. අපි දැක්ක පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු මැරෙන්න ඇරලා ඉවරලා hina වෙච්ච ආණ්ඩුව. මේ ගිය ආණ්ඩුව නෙමෙයි තියෙන්නේ. පළාත් සභාව තිබ්බනේ අවුරුදු ගානක් අදටත් තියලා නැහැ. ප්‍රාදේශ සභාව තිබ්බනේ අවුරුදු එකමාරක්. කල් දැම්මා මිනිස්සුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කොරෝනා නෙමෙයි මුකුත් නැතුව තියෙන කාලෙක ඡන්ද තිබිච්ච නැති විපක්ෂය. මේ රටේ ජනතාවට අමතක දාන්නේ. රටක් හැටියට අපි හිතනවා නම් මැතිවරණය තමයි වැදගත් කියලා. ඡන්ද 10ක් දැම්මත් මැතිවරණය බලංගුයි. එහෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයකට යනවාද? එහෙම නැත්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ව්‍යසනයකට මුහුණ දීම සඳහා තමයි 77 වෙනි වගන්තිය ලියා තිබෙන්නේ. ඒ අනුව ක්‍රියා කරනවා මිසක් පටු චේතනා පටු පරමාර්ථ ඔස්සේ ක්‍රියා නොකළ යුතුයි කියලා විශ්වාස කරනවා. කිසිසේත්ම අපේ ප්‍රමුඛතාවය මැතිවරණය නොවේ. COVID-19 මේ රටෙන් තුරන් කිරීම තමයි අපේ ප්‍රමුඛතාවය. එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයට නාම යෝජනාත් කැඳවලා තියෙද්දී අර පරණ පාර්ලිමේන්තුව කැඳව ගන්න පුදුම උමනාවක් තියෙනවා. මේ රටේ මැතිවරණයකට අවශ්‍ය කරන වටපිටාව හැදුනට පස්සේ තමයි මැතිවරණයක් පවත්වන්න ඕන. ඒක තීන්දුව කරන්නේ මැතිවරණ කොමසාරිස්තුමා. පාස්කු ප්‍රහාරයට අදාළව මෑතකදී අත්අඩංගුවටගත් ඇතැම් සැකකරුවන් මින් පෙර විමර්ශන සිදු කළ නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා යලි නිවෙස්වත පිටත් කර තිබූ සැකකරුවන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. අද පෙරවරුවේ බිග් ෆෝකස් සංවාදයට එක්වීමෙන් ඔහු මේ බව සඳහන් කළා. මේ අතර පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන හෙටතිනියේ ඉන් දිවිපිදුවන් සිහිපත් කරමින් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම වත් පිළිපෙත්වල නිරත වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා. පසුගිය වසරේ පාස්කු ඉරුදිනය ලැබූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී හෙට දිනට වසරක් සපිරෙනවා. එම ප්‍රහාරයෙන් දෙවිපිදු සහ තුවාල ලැබූ ජනතාව සිහිපත් කරමින් හෙට උදෑසන 8:40ට සෑම කතෝලික නිවසකම පහනක් දල්වන ලෙස සහ සියලු කතෝලික දේවස්ථානවල ගන්තහාරය නාද කරන ලෙස අග්‍රදුගුරු හිමිපාණන් පසුගියදා ඉල්ලීමක් කළා. අප්‍රේල් 21 වෙනිදා උදේ 8:40ට පමණ සියලුම කිතුණු දේවස්ථානවල සීනු නාද කරන ලෙස හැකිනම් බෞද්ධ විහාරස්ථාන ඇතුළු සෙසු ආගමික ස්ථානවලද ක්‍රියාත්මක කරමින් මුළු රටම මෙම අනුස්මරණ අවස්ථාවට පිවිසෙන මොහොත සනිටුහන් කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් බෞද්ධ සම්ප්‍රදායානුකූලව වත්පිළිවෙත්වල නිරත වන ලෙස මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් අද බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටියා. බෞද්ධ සම්ප්‍රදායානුකූලව මේ අවස්ථාවේදී අපි සත්පුරුෂයන් හැටියට ඒ කටයුතු සිද්ධ කළ යුතු අතර අභාවයට පත් වුණ හැම දිනාටම මතු භවයන් සැපවත් වේවායි ප්‍රාර්ථනා කරමු. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ප්‍රකාශයක් සිදු කරමින් ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සියලු දෙනා තම තමන්ගේ ආගමානුකූලව සිහිපත් කරන ලෙස තමා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි. මේක ආසියාව විතරක් නොවේ. ලෝක මට්ටමෙමුත් සිවිල් වශයෙන් ඉලක්ක කරගෙන සිදු කළ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයයි. පාස්කු ඉරිදා ප්‍රහාරය බෙදුම්වාදයට විරුද්ධව පැවති යුද්ධ කාලයේ අපි අත්දැකපු ප්‍රහාරවලට වඩා වෙනස්. පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වුණ දිනය ඉලක්ක ස්ථාන සහභාගී වන ත්‍රස්තවාදීන්ගේ නම් ලිපින ඇඳුම්පත් අංක හා දුරකථන අංක පවා අපේ මිත්‍ර රටක බුද්ධි අංශය විසින් කල් තියාම එවකට බලයේ සිටි ශ්‍රී ලංකා ආණ්ඩුවට සපයා තිබුණා. ඒ නිසා මේ ප්‍රහාරය පහසුවෙන් වළක්වා ගන්න තිබුණා. කොළඹ අගරාදගුරු අතිඋතුම් මල්කම් ආදින රංජිත් හිමිපාණන් මේ ප්‍රහාරයෙන් මිය ගිය අය සීකරමින් තම නිවාසවල පහනක් දල්වන්න කියලා සියලුම කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය
තුවාල ලැබූ ආබාධිතත්වයට පත් වූ සියලු දෙනාම තමන් අදහන ආගමට අනුව සිහිපත් කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඊට අදාළව සිදුවන විමර්ශනවල නවතම තත්ත්වය පිළිබඳව අද දෙරණ බිග් ෆෝකස් සංවාදයේදී අවධානය යොමු කරනවා. පියතුමනි මතකද වෙලාව මතකද දවස? අමතක කරන්න බැරි දවසක් ඕක. අප්‍රේල් මාස 21 වෙනිදා හරියට 8:45 මේක. ඔබ කොහෙද හිටියේ වෙලාව? ඒ දවස දිව්‍ය පූජාව පුද කළේ මමයි. ඒ බෝම්බ පිපුරුන වෙලාවේදී මම අල්තාරේ හිටියේ. කොච්චිකඩේ දේවස්ථාන. කොච්චිකඩේ දේවස්ථානේ. ගිනි බෝලයක් වගේ මම දැක්කා. හොයාගෙන යනකොට මට හම්බුණා ස්මරණ මැන බෝම්බ කරුවෙක්ගේ හිසක්. ඔබ යන්නේ ශැංග්‍රීලායකට? මම යන්නේ ශැංග්‍රීලායකට. සමහරට මේ කියන ඝාතකයා මේ සහරාන්ගේ හිස වෙන්නට ඕන ඔබට හම්බ වෙන්නේ. අපි යන්නේ CCTV කැමරා රූම් එක. පිපුරුම ගාව ඉඳලා අපි ආපස්සට යෑමේදී තමයි ওই සහරාන් සහ ඔහුගේ සහෝදරයා දෙන්න 612 කාමරේ. කාමරෙන් එළියට එනවා. ඒ අය ඇවිල්ලා පුපුරව ගන්නවා. ඔය කියන ටාගට් එකක් නැහැ. මිනිසුන් ඝාතනය, සම්මුල ඝාතනය කියන මතය දෙන කරන ලද ප්‍රහාර නිලේච්ඡ ප්‍රහාර ක්‍රමය. විමර්ශන වාර්තාවේ කොතනද ඔබ දැන් ඉන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වෙන විට කරන විමර්ශන වලින් හඳුනාගෙන තියෙන තොරතුරු අනුව දැනට ප්‍රහාරයේ සැලසුම් කළ උදව් උපකාර කර අය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවෙමින් පවතිනවා. කොහේ හරි පරීක්ෂණයේ සිදුවෙච්ච ක්‍රමයේ එක්ක අඩුපාඩුවක් එක්ක පමාවක් මොකක් කර තිබුණාද? මේ පසුබිමේ සිටින පිරිස මගහැරීමක් වෙලා තිබුණා. ආපහු ප්‍රශ්නයක් දැන් ඔබතුමාලා නීතිඥ මහත්මයෙක් අත්අඩංගුවට ගන්නවා. නීතිඥ හිජාස් හිස්බුල්ලා. නිසි තොරතුරු තියෙනවද අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නකොට මේ එහෙම සම්බන්ධතාවයක් තිබෙනවා කියලා? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න තීරණය කරනවා නම් ඒ තීරණය කරන්න කලින් ඒ තැනත්තාට එරෙහිව චෝදනා කරන්න පුළුවන් චෝදනාවක් තියෙනවද? ඒ චෝදනාව සඳහා සාධාරණ සැකයක් තියෙනවද කියන මට්ටමට එනවා. මේ අත්අඩංගුවට ගැනීම කළා තියෙන වගේ ඊට එහා තියෙන තත්ත්වයක් තියෙන්නේ පැහැදිලිවම ඒ අය අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් කරුණු සහිතව තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. පහුගිය සතිය අත්අඩංගුවට ගත්ත පුද්ගලයෝ සම්බන්ධයෙන් මීට පෙර ගෙන්නලා සාකච්ඡා කරලා තිබිලා ආපහු පාරක් වුන් ගෙදර ගිහිල්ලා තියෙනව නේද? ඔව්. එහෙම අවස්ථා තියෙනවා. සංකීර්ණව මේ විමර්ශනය මෙහෙවීම සිද්ධ වුණේ වර්තමාන ජනාධිපතිතුමා මේ තත්ත්වයට පත් වුණාට පස්සේ මේ නිලධාරීන් ව්‍යුහය වෙනස් කරලා මේ විමර්ශන කරන පිළිවෙල වෙනස් කරලා කණ්ඩායම් වැඩි කරලා මේ විමර්ශන කඩිනම් කරලා තියෙනවා. දෙවන ප්‍රහාරයක තිබිච්ච සූදානම කියලා කියන්නේ මේ සහරාන්ගේ බිරිඳ ඇතුළු කණ්ඩායම කතන්කුඩියට ගිහිල්ලා එල්ලකන් හිටපු සිදුවීමද නැත්නම් වෙනත් සිදුවීමක් එක්ක ආපහු තවත් තොරතුරු වාර්තා වීමක්ද? ඒ අවස්ථාවේදී දෙවන ප්‍රහාරයක් සම්බන්ධයෙන් සූදානමක් තිබුණා. දෙවන පෙළක් සූදානම් කරගෙන සිටියා. හම්බන්තොට ප්‍රදේශයේ ඊළඟට නුවරඑළිය ප්‍රදේශයේ යම් පුහුණු කඳවුරු පවත්වලා තිබුණා. අන්තවාදය උගන්වන ස්ථාන පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. මේ මතවාදය ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙලා තිබුණා. ඒ සඳහා පසුබිම මේ වෙන විට අපිට අනාවරණය වෙන්න පවතිනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. රටට අවශ්‍යම වෙලාවට ජනතාව වෙනුවෙන් පෙරට එන මනුසත් දෙරණ ඇඳරි නීතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් දියත් කළ ජාතික ක්‍රියාන්විතයේ 26 වෙනි දිනය අදයි. දෙවන පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකි ජනතාවට සරණක් වන්නට මනුසත් දෙරණ අදත් විහාරස්ථාන සහ දේවස්ථාන රැසකට ගමන් කළා. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය සිදු කරන්නේ ඩයලොග් සමග එක්වයි. මනුසත් දෙරණයි ඒ වගේම ඩයලොග් ආයතන එකතු වෙලා අපේ විහාරස්ථානයේ 4 පේරුවේ ගම් 10ක ඉන්න දිලිඳු ජනතාව වෙනුවෙන් මේ කරන සත්කාරය අපි ඉතාමත්ම අගය කරනවා. டயலாக் நிறுவனமும் டெரட தொலைக்காட்சி நிறுவனமும் இணைந்து உதவியை செய்திருக்கின்றார்கள். அந்த உதவிகளை நாங்கள் இன்று பெற்று மிகவும் கஷ்ட நிலையில் உள்ள மக்களுக்கு நாங்கள் அவற்றை கையளிக்கின்றோம். මෙතර මෙම කාලයේ වැඩි අවධානයක් හිමි නොවූ අංශයක් වන බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සහ ජයවර්ධනපුල මූර්කලෝ හරි PCR පරීක්ෂණ සිදු කරන කාර්ය මණ්ඩලය සඳහා පළතුරු ලබා දීමේ වැඩපිළිවෙලක් මනුසත් දෙරණ ක්‍රියාත්මක කළා. ඉදිරියටත් මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය සිදු කරන්නේ ඩයලොග් සමග එක්වයි. මේට අමතරව දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ COVID-19 ආසාදිතයන් ප්‍රතිකාර ලබන රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමේ ව්‍යාපෘතියක් මනුසත් දෙරණ ආරම්භ කළේ මෙරට ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන LOLC සමූහ ව්‍යාපාරයේද පූර්ණ දායකත්වය ඇතිවයි. ඒ අනුව ඊයේ LOLC සමගින් එක්ව පෙර දිනේ ශික්ෂණ රෝහල සඳහා මනුසත් දෙරණ වෛද්‍ය උපකරණ ලබා දුන්නේ මෙලෙසින්.
COVID-19 වසංගතය යටතේ අසරණ වී සිටින අපගේ ජනතාවට හැමදාමත් එල්ලෝෂි ආයතනය මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයන් යටතේ ජනතාවට සේවයක් කරන සැදී පැහැදී සිටිනවා. LOLC සමග එක්ව මනුසත් දිරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල්වල පහසුකම් සපුරාලීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇති. මනුසත් දිරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. දැන් අවධානය තවත් පුවත් කිහිපයක් වෙත. ඇඳිරි නීතිය කඩ කිරීම ඊට ආධාර අනුබලදීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද රුපියල් ලක්ෂ 2ක ශරීර අපමත නිදහස් කෙරුණා. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැප්තැම්බර් 28 වෙනිදා නඩුව යලි කැඳවීමට නියමිතයි. කෙරුවේ වැරදිමයි. දාමරීක වැඩ තමයි. පානතුර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව ලබා දෙන ස්ථානයකට පැමිණ එම රාජකාරියට බාධා කළායයි චෝදනා මත හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු අද පානතුර දකුණු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. ඉස්සල්ලා අපිට මේ ලේඛනය දාන්න කියන්නේ එළියට. හරි. මේ මාංචු දාන්න ඕන. ඩ්‍රයිව් වොයිස් විදියට මට මාංචු දාන්න. ජීප් එක ගන්නකො. මට මාංචු දාන්න ඔබතුමා. මේ ඔබතුමා ගහන්න එපා මට. ඕන්න නතුර. ගහන්න එපා ඔබතුමාට. ඕන්න කල්පා. එත් සමගින් අද දෙරණ ප්‍රධාන ප්‍රතිවිකාශය නිමාවට පත් වුණා. සුබ රාත්‍රියක්.